අපේ එක අදහසක් විදිහට අපේ අසයින්මන්ට් එකකට දාලා ඉදිරිපත් කරනවා. එතකොට අපි ඒකට කියනවා ප්ලේජියරිසම් කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් අපි ප්‍රකාශයටපත් නොකරන ලද මූලාශ්‍රයකින් නැත්නම් පොතකින් හරි ආටිකල් එකකින් හරි තීසිස් එකකින් හරි අරගෙන දැම්මොත් ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. එහෙම නැහැ. මොකද ඒ පොත හරි ආටිකල් එක හරි පබ්ලිෂ් නැති වුණා. ප්‍රකාශයටපත් කළත් නොකළත් ඒ වගේම අත්පිටපතකින් ගත්තත් එම ප්‍රකාශනය ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් තිබුණත් අපි ඒ විදිහේ මොන ආකාරයේ ග්‍රන්ථයකින් ඒ අදහස අපේ නිබන්ධනයට හෝ ග්‍රන්ථයට ඇතුළත් කරලා ඉදිරිපත් කිරීම වරදක්. ඒ වගේම තමයි ඒ ඉදිරිපත් කිරීම අපි හිතාමතා කළත් එහෙම නැත්නම් අපිට ඒ දේ බැරි වෙලා වුණත් ඒක වරදක්. ඒ නිසා අපි අපේ නිබන්ධනය හරි අසයින්මන්ට් එක හරි ඉදිරිපත් කරනකොට ප්ලේජරිසම් වලින් තොරව ඉදිරිපත් කරන්න තමයි අපි උනන්දු වෙන්න ඕනේ. එතකොට ඇයි අපි ප්ලේජරිසම් කියන එක ගැන බරපතලව හිතන්න ඕනේ? එකක් තමයි අපි අධ්‍යාපන ආයතනයක් ගත්තාම ඒ ආයතනෙන් පිටතට පැමිණෙන සිසුන්ගේ අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් දෙයක්. කවුරුත් කරපු දෙයක් ඉදිරිපත් කරන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ අලුතින් දෙයක් නිර්මාණයක්. එතකොට ප්ලේජරිසම් නම් අපි කරන්නේ අපෙන් අලුත් නිර්මාණ බිහි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වෙන කෙනෙක් අවුරුදු ගාණක් මහන්සියෙන් කරපු වැඩක් අපි අපේ දෙයක් විදිහට කිසිම මහන්සියක් නැතුව කිසිම වියදමක් දරන්නේ නැතුව අපි ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අර ඒක මහන්සියෙන් කරපු කෙනාගේ වැඩේ අපි අව탁සේරුවට ලක් කිරීමක් එතන වෙන්නේ. ඒ වගේම තමයි අපි තුමු ශිෂ්‍යයෙක් නිබන්ධනයක් කරනවා. එක ශිෂ්‍යයෙක් ඒ නිබන්ධනය හොඳට මහන්සි වෙලා තමන්ගේ දැනුම යොදලා ඒ දේ කරලා අපි තුමු ඒ ග්‍රේඩ් එකක් ලබා ගන්නවා කියලා. නමුත් තව කෙනෙක් වෙනත් කරපු නිබන්ධනයක් ඉදිරිපත් කරලා ඒ ග්‍රේඩ් එකම ලබා ගන්නවා. නමුත් එතෙන්දි මොකද වෙන්නේ? ඒ එකම ග්‍රේඩ් එක ශිෂ්‍යයන් ගත්තත් දෙන්නගේ දක්ෂතාවය වෙනස්. ඒ නිසා ප්ලේජරිසම් කියන එක අපි පුළුවන් තරම් අවම කරලා අපේ නිර්මාණ නැත්නම් අපේ ග්‍රන්ථ අපේ ආටිකල්ස් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ප්ලේජරිසම් කියන එක ඒ ආයතනයක් විසින් කරනවා නම් ඒ ආයතනයේ කීර්ති නාමය හානි වෙනවා. අනිත් එක තමයි ඒ දේ කරන්නේ ආචාර්යවරයෙක්, ඒ දේ කරන්නේ පර්යේෂකයෙක්, ඒ දේ කරන්නේ ස්ටුඩන්ට් කෙනෙක්, ශිෂ්‍යයෙක් නම් ඒ අයගේ කීර්ති නාමයට හානියක් තමයි වෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද ප්ලේජරිසම් ඇති වෙන්නේ කියලා. දැන් අපි හිතමු ඔයගොල්ලෝ නිබන්ධනයකට වෙන පොතකින් යම්කිසි වාක්‍යයක් අරගෙන ඇතුළත් කරනවා. එතකොට මෙතන තියෙන මේ පළවෙනි ඊතලයෙන් පෙන්නන වාක්‍ය බලන්න. මම මේක මේ 1995 ප්‍රකාශයට පත් කළ වෝල්ෂ් කියන කතෘගේ පොතෙන් තමයි මේ වාක්‍ය අරගෙන තියෙන්නේ. එතකොට මේ පළවෙනි ඊතලයෙන් දැක්වෙන වාක්‍ය මම මේ පොතෙන් අරගෙන කොටේෂන් මාක් එකක් ඇතුලේ තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මම මේ අදහස ඉදිරිපත් කරපු කතුවරයාගේ නම දාලා තියෙනවා වරහන් ඇතුලේ. අපි කියනවා සයිටේෂන් කියලා. එතකොට ඒ පොත ප්‍රකාශයට පත් කරපු අවුරුද්ද දාලා තියෙනවා. මේ වාක්‍ය ඇතුළත් වෙලා තිබ්බ පොතේ පිටු ටික තියෙනවා. එතකොට මේ ඔරිජිනල් මෙන්න මේ පළවෙනි ඊතලයෙන් පෙන්වන ටෙක්ස්ට් එක විදිහට යම්කිසි වාක්‍යයක් අපේ තීසිස් එකට හරි නිබන්ධනයට හරි ඇතුළත් කළොත් අපිට ප්ලේජරිසම් වලින් තොර වාක්‍යයක් තමයි ලියවෙන්නේ. නමුත් අපි මේ වාක්‍ය මෙන්න මේ දෙවන ඊතලයේ දැක්වෙන විදිහට අපේ තීසිස් එකට ඇතුළත් කරොත් එතෙන්දී අපි ඕතට නිසි ගෞරවයක් ලබා දීලා නැහැ. ඒ කියන්නේ මේ අදහස පළමුව ඉදිරිපත් කරපු කතුවරයා ගැන කිසිම අපි සඳහනක් කරලා නැහැ. කොටේෂන් මාක් ඇතුලේ දැම්මත් අපි ඒ සයිටේෂන් එක දාලා නැති නිසා මෙතෙන්දී ඉන්ටෙක්ස් සයිටේෂන්ස් නැති නිසා මේක ප්ලේජරිසම් කියන தත්ත්වයට අහු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ යම්කිසි වාක්‍යයක්
වෙනත් අයෙකුගේ ග්‍රන්ථයකින් අරගෙන ඔයගලගේ නිබන්ධනයට හරි assignment එකට හරි ඇතුළත් කරනකොට මෙන්න මේ පළවෙනි ඉතාලියෙන් දැක්වෙන ආකාරයට දාන්න පුළුවන් නම් ඔයගලන් plagiarism වලින් තොර නිබන්ධනයක් හදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙවනි ආකාරය මොකක්ද කියලා. දෙවනි එක තමයි දැන් මේ පළවෙනි ඉතාලියෙන් පෙනෙන වාක්‍ය ඒකත් මම අරන් තියෙනවා පොතකින්. එතකොට ඒකත් quotation mark ඇතුලේ තියෙන්නේ. මෙතෙන්දී ඒත් මම in-text citation එක දාලා තියෙන්නේ. එතකොට මේ පළවෙනි වාක්‍යයේ තියෙන විදිහට දැම්මොත් ඒක plagiarism වලට අහු වෙන්නේ නැහැ. නමුත් දෙවෙනි වාක්‍ය ගත්තාම පළවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍යයේදී මගේ වචන වලින් තමයි මම ලියලා තියෙන්නේ. නමුත් මෙතෙන්දී in-text citation දාලා නැහැ. ඒ නිසා මේක අපි කියනවා paraphrase plagiarism මෙතෙන්දී ඇති වෙනවා. එහෙමනම් මෙතන අපේ වචනයෙන් ලියලා ආයෙත් අපි මේකට in-text citation එක දෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි ආකාරය ගත්තොත් තුන්වෙනි එකේදී පළවෙනි ඉතාලියෙන් දැක්වෙන වාක්‍ය ලියලා තියෙනවා quotation mark එක තියෙනවා ඒකේ in-text citation එක තියෙනවා. නමුත් අපි මේ වාක්‍ය කොටස අපේ නිබන්ධනයේ මෙන්න මේ දෙවනි ඉතාලියෙන් පෙනෙන ආකාරයට දැම්මොත් එතන පළවෙනි වාක්‍ය අපි paraphrase කරලා ලියලා තියෙනවා. ඒ කියන්නේ දෙවනි වාක්‍ය අපේ වචන වලින් ලියලා තියෙනවා. නමුත් මෙතෙන්දි මේ පළවෙනි වාක්‍යයෙන් පසුව එන සියලුම ටික පළවෙනි ඕත ලියලා තියෙන විදිහටමයි ලියලා තියෙන්නේ. ඒකේ මෙතෙන්දී ඒක හරිනම් quotation marks ඇතුලේ එන්න ඕනේ. මම දෙවෙනි වාක්‍යයේදී quotation mark අයින් කරලා තියෙනවා. ඒ වගේම in-text citation එක අයින් කරලා තියෙනවා. එහෙනම් මේ පළවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍යයේ ආකාරයට ඔයගොල්ලෝ thesis එකකට ඇතුළත් කරොත් එතෙන්දී plagiarism ඇති වෙනවා. ඒ නිසා හැම වෙලේම පළවෙනි වාක්‍යයකින් ඒ වාක්‍යයේ තියෙන වචනම ඔයගොල්ලෝ අරගෙන thesis එකට දානවා නම් අනිවාර්යයෙන්ම quotation marks දාන්න ඕනේ, in-text citations දාන්න ඕනේ. ඔයගලන්ගේ වචන වලින් ඒක ලිව්වත් in-text citation එක දාන්න ඕනේ. එතකොට plagiarism කියන එකට අහු වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු ඊගාවට කොහොමද තව ක්‍රමයකට plagiarism අහු වෙන්නේ කියලා. එතකොට ඒ වාක්‍යෙම පළවෙනි වාක්‍ය ගත්තොත් අපේ paraphrasing කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වචන වලින් ලියලා තියෙනවා. දෙවෙනි වාක්‍ය original text එකේ සමහර වචන ටිකක් අරන් තියෙනවා. මෙතෙන්දී in-text citation එක තිබුණත් අර පළවෙනි වාක්‍යයේ සමහර ගොඩක් වචන ඒ කියන්නේ වචන 3කට වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙන නිසා මෙතනදී plagiarism ඇති වෙනවා in-text citation එක තිබුණා. ඊගාව එක තමයි එකම ඔයගලන් කරන නිබන්ධනයක් assignment එකක්. ඒ ඉදිරිපත් කරනවා journals කීපයකට නැත්නම් ආයතන කීපයකට නැත්නම් courses කීපයකට එකම වැඩය එකම assignment එක එකම නිබන්ධනය ඉදිරිපත් කරත් ඒ plagiarism කියන එකට අහු වෙනවා. ඔව් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා රෙකෝඩ් එකක් දාන්න පුළුවන්ද කියලා මම ඒක රෙකෝඩ් කරනවා. හරි. ඊළඟට බලමු කොහොමද මේ plagiarism වලින් අපි ගැලවෙන්නේ කියලා. එකක් තමයි ඔයගොල්ලෝ නිබන්ධනයක් කරනකොට ඒකට භාවිතා කරන sources නැත්නම් ග්‍රන්ථ සහ ආටිකල්ස් වල ඔයගලන්ට පුළුවන් රෙෆරන්ස් ලිස්ට් එකක් තියාගන්න. ඒ වගේම ඒ ග්‍රන්ථයෙන් යම් කිසි වාක්‍ය කොටසක් අරගෙන අපේ නිබන්ධනයට යොදනකොට ඒකට in-text citation එක දාන්න ඕනේ, quotation marks දාන්න ඕනේ. ඒ වගේම paraphrase කරනවා නම් ඒ කියන්නේ අපේ වාක්‍යයෙන් අපේ වචන වලින් ලියනවා නම් ඒක ලියලා in-text citation එක යොදන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපිට සමහර වෙලාවට මේ in-text citation යෙදීම quotation marks යෙදීම
අමතක වෙන්න පුළුවන්. අපි අතින් ඒ දේ ඩිලීට් වෙලා සමහර වෙලාවට ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අපි තීසිස් එකක් කරනකොට. ඒ නිසා ඔයගලන්ට පුළුවන් ටූල් එකක්, ඒ කියන්නේ software එකක් පාවිච්චි කරලා ඔයගලන් ලියපු තීසිස් එක හරි ආටිකල් එක හරි මේ ප්ලේජරිසම් මොන තැන්වලද වෙලා තියෙන්නේ කියන එක චෙක් කරගන්න පුළුවන්. ඒතර ඒ සඳහා software තියෙනවා. එතකොට මේ software අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් free ඒවා තියෙනවා. free ඒවායේ තියෙන ප්‍රශ්නය තමයි යම් කිසි වචන ප්‍රමාණයක් තමයි චෙක් කරගන්න අවසර දෙන්නේ. දැන් මේ ඩුප්ලි චෙකර් කියලා free එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් වචන 1000යි අපිට එකපාරකට චෙක් කරගන්න පුළුවන්. ඒ Q-text කියලා එකක් තියෙනවා. ඒකෙන් වචන 2500ක් තමයි චෙක් කරගන්න පුළුවන්. නමුත් ගොඩාක් හොඳ software දෙකක් තියෙනවා. එකක් තමයි Turnitin, අනික Urkun. එතන හැබැයි මේ Turnitin, Urkun කියන software දෙක අපිට free ලබා ගන්න බෑ. සල්ලි ගෙවලා තමයි අපි ලබා ගන්න. එතකොට මේ පුස්තකාලය විසින් මෙන්න මේ Urkun කියන software එක ලබාගෙන තියෙනවා. ඒක ඔයගලන්ට පාවිච්චි කරලා නිබන්ධනය හෝ assignment එකේ plagiarism තියනවාද කියන එක චෙක් කරගන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ Urkun කියන එක පාවිච්චි කරලා ඔයගලන්ගේ ආටිකල් එකේ ඒ විදිහට චෙක් කරගන්නේ කියලා. එතකොට Urkun කියන්නේ සම්පූර්ණයෙන්ම web based වෙබ් එක මත පදනම් වෙච්ච සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ටූල් එකක්. ඒකෙන් පුළුවන් ડોකියුමන්ට් එකක් ප්ලේජරිසම් සඳහා අපිට චෙක් කරගන්න. අපි ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරාම ඒක ඒ සිස්ටම් එකෙන් ඉන්ටර්නෙට් එකේ එහෙම එතකොට අපි ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරාම අපේ ડોකියුමන්ට් එකේ තියෙන ටෙක්ස්ට් එයා මේ සිස්ටම් එක මගින් වෙනත් සෝසස් සමග චෙක් කරලා කම්පෙයාර් කරලා බලනවා. අපේ ડોකියුමන්ට් එකේ තියෙන හැම වාක්‍යයක්ම තව මොන සෝසස් නැත්නම් මේ වෙබ් එකේ තියෙන කොයි සෝස් එකේද තියෙන්නේ කියලා. එහෙම තියෙන සෝසස් අරගෙන අපිට මෙයා රිපෝට් එකක් ඉදිරිපත් කරනවා. එතකොට අපි මේ සිස්ටම් එකට ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරාම සිස්ටම් එකෙන් අපේ ડોකියුමන්ට් එකේ තියෙන ටෙක්ස්ට් චෙක් කරන එක සෝස් එකක් තමයි ඉන්ටර්නෙට් එක. ඒතර ඉන්ටර්නෙට් එක ගත්තාම ගොඩාක් ડોකියුමන්ට්ස් තියෙනවා. ඒතර අපේ ડોකියුමන්ට් එක ඉන්ටර්නෙට් එකේ තියෙන ડોකියුමන්ට්ස් එක චෙක් කරලා බලනවා. ඒ වගේම තව තියෙනවා databases. ඒ databases සමග චෙක් කරනවා. ඒ වගේම දැන් අපි ડોකියුමන්ට්ස් මේ සිස්ටම් එකට අප්ලෝඩ් කරලා තියෙනවානේ. ඒ සිස්ටම් එකේ තියෙන අප්ලෝඩ් කරපු ડોකියුමන්ට්ස් සමග චෙක් කරනවා. ඒ විදිහට sources මේ sources තුනේම check කරලා තමයි අපිට result එක දෙන්නේ. එතකොට මේ system එක ඔයගලන්ට පාවිච්චි කරන්න නම් මේ system එකේ ඔයගොල්ලෝ user account එකක් හදා ගන්න ඕනේ. ඒතර user account එකක් හදා ගන්න නම් මොනවද ඕනේ වෙන්නේ? system administrator තමයි මේ system administrator ගේ email එක ඔයගලන්ට පේනවා. ඔයගලන්ගේ student number එකයි first name එකයි last name එකයි කැලණි මේල් එකේ ඇඩ්‍රස් කැලණි මේල් එකෙන් රික්වෙස්ට් එකක් එවුවාම ඔයගලන්ට account එකක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම අපි මෙතෙන්දී Google form එකක් මේ distribute කළා. ගොඩක් දෙනෙක් ඒකට register වෙලා තිබ්බා. ඒ register වෙච්ච අයට මම registration link එක යවලා තියෙනවා. නොලැබුණු කෙනෙක් ඉන්නවා නම් පොඩක් මේ email එකට request එකක් දාන්න. මොකද ඒ email request එක ඇරියාම ඒ link එක active වෙන්නේ පැය 96ක් විතරයි. එතකොට ඔයගොල්ලෝ මේ පැය 96න් පස්සේ මේ email එක දැක්කනම් ඔයගලන්ට account එක activate කරගන්න ලැබෙන්නේ නැහැ. හරි. එතකොට ඔයගලන් request කරාම ඔයගලන්ට reply එක ලැබෙන්නේ no reply@urkun.sc කියන email address එකෙන් තමයි reply එක ලැබෙන්නේ. ඒ email එකේ තියෙනවා link එකක්. ඒ link එක click කරාම අවශ්‍ය details fill කරලා account එක create කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ username එක ඒකේ password එක character 10ක් දිග වෙන්න ඕනේ. අඩුම තරමින් numbers දෙකකුයි special characters දෙකකුයි තියෙන්න ඕනේ. එතකොට ඒ
account එකක් හදාගත්තාම ඔයගලන්ට email address එක වගේ address එකක් ලැබෙනවා. අපි ඒ address එකට කියනවා analysis address කියලා. සාමාන්‍යයෙන් ඒ address එකේ format එක වෙන්නේ දැන් ඔයගලන්ට කැලණි mail එකක් තියෙනවා නම් අපි හිතමු achala.kln.ac.lk තියෙනවා නම් ඒකේ analysis address එක වෙන්නේ achala.unke@analysis.urkun. කියලා තමයි ඒ අදාළ user ට analysis address එක ලැබෙන්නේ. එතකොට username password එක පාවිච්චි කරලා මේ system එකට log වෙන්න පුළුවන්. එතකොට ඒ system එකේ URL එක තමයි ඔයගලන්ට පේනවා ඇති තිරේ https://www.original.com මේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ඒ වෙබ්සයිට් එක. එතකොට ඒකේ තියෙනවා login කියලා icon එකක්. ඒ icon එක click කරන්න. icon එක click කරාම මෙතන login to web inbox කොටසයි login to admin panel කියන කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් මේ login to web inbox global එකටත් ඔයගලන්ට log වෙන්න පුළුවන්. නමුත් මම මේ වෙලාවේ ඒක කරන්න යන්නේ නැහැ. මොකද තාම ඒ කොටස පොඩ්ඩක් develop කරමින් පවතින නිසා ඔයගලන් access to all web inbox කියන එකට තමයි click කරන්න ඕනේ. එතකොට ඒක click කරාම මෙන්න මේ වගේ username password enter කරන්න අපිට text boxes දෙකක් ලැබෙනවා. ඔයගලන් username එක විදිහට email එක enter කරන්න, password එක දාන්න, login button එක click කරාම අපිට මේ system එක ඇතුළට යන්න පුළුවන්. එතකොට system එකට log වුණාම මෙන්න මේ වගේ screen එකක් දකින්න පුළුවන්. මේකට අපි කියනවා Urkun dashboard කියලා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන වම් අත පැත්තේ analysis address එක තියෙනවා. dsp.urkun.analysis.urkun.com. එතකොට ඒක තමයි මට දුන්න analysis address එක. එතකොට ඔයගලන්ට පේනවා මේ screen එකේ මෙන්න මේ දැතිරෝධයක් වගේ icon එකක් තියෙනවා. ඒ කියන්නේ අපි document එකක් මේ system එකට upload කරාම මේ චුටි කාලයක් ගන්නවා එයා analyze කරන්න. ඒ කියන්නේ මෙයා web එකේ තියෙන documents එක පොඩ්ඩක් compare කරලා ඒක check කරන්න කාලයක් ගන්නවා. එතකොට මේ දැතිරෝධය වගේ icon එකකින් කියන්නේ මේ document එක එයා check කරමින් පවතිනවා. එතකොට හරි එකක් icon එක ආවොත් ඒ කියන්නේ මේ document එක analyze කරලා ඉවරයි කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. එතකොට මෙතන ලියුම් කවරයක් icon එකක් පේනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ supervisor ගේ analysis address එකට document එකක් send කරා කියලා. එතකොට ඒ යවන submitter ට පුළුවන් supervisor ට පොඩි message එකක් දාන්න. මම මේ සමග මගේ නිබන්ධනය එවමි. ඒ වගේ submit message එකක් දාන්න පුළුවන්. එතකොට මේ message එක බලන්න පුළුවන් අපිට මේ ලියුම් කවරය වගේ icon එක click කරලා. ඊට පස්සේ පොඩි document icon එකක් පේනවා. පොඩි යන්තම් පේන්නේ gray icon එකක්. ඒකින් කියන්නේ ඒ document එක Urkun archive එකේ තියෙනවා කියන එක. ඊට පස්සේ ඔයගලන්ට තව පේනවා ත්‍රිකෝණාකාර icon එකක් කහ පාට. ඒ කියන්නේ දැන් මේ document එක analyze කරනකොට මේ system එකට අඳුනා ගන්න බැරි විදිහේ text එකක් තිබ්බොත් එයා අපිට ඒක warning එකක් විදිහට පෙන්නනවා. එතකොට අපි ඒ text එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන වැරද්ද කියන එක. ඇයි යාට අඳුර ගන්න බැරි වුනේ? මොන වගේ දෙයක් නිසාද එහෙම වුනේ කියන එක. ඊට පස්සේ මෙතන තව තියෙනවා D කියලා 99යි 42යි 76යි 46. ඔය වගේ අංක ටිකක් තියෙන අංකයක් තියෙනවා. ඒක ඇවිල්ලා අපි අප්ලෝඩ් කරන document එකට මේ system එකෙන් දෙන document ID එක. එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ documents මේ system එකට අප්ලෝඩ් කරාම ඔයගලන්ට මකන්න බෑ. නමුත් අපිට ඒක මෙතනින් ඉවත් කරන්න පුළුවන්. මෙන්න මෙතන මේ එක එක row එකේ ඉස්සරහා තියෙනවා tick boxes. ඒ box එකක් tick කරලා අපිට ඒක trash එකට යවන්න පුළුවන්.
ට්‍රෑෂ් එකෙන් මකන්න බෑ. නමුත් මෙතන ස්ක්‍රීන් එකෙන් පේන්නේ නැතුව ට්‍රෑෂ් එකේ තියෙනවා. නමුත් ට්‍රෑෂ් එක අපිට කවදාවත් එම්ටි කරන්න බෑ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ડોකියුමන්ට් එකේ සයිස් එක එක ડોකියුමන්ට් එකේ කොච්චර වචන ප්‍රමාණයක් තියෙනවද, ඒක සබ්මිට් කළේ කවුද, ඒ වගේම සබ්මිට් කරපු දිනය සහ වෙලාව බලා ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මෙතන එක එක පාට බොක්සස් තියෙනවා. දැන් මේ ග්‍රීන් කොටුව ඇතුලේ බිඳුව percentage එක බිඳුවයි. ඒ කියන්නේ දැන් මේ අපි අප්ලෝඩ් කරන ડોකියුමන්ට් එකේ අපේ ටෙක්ස්ට් එකෙන් කොච්චර ප්‍රමාණයක් අනිත් ડોකියුමන්ට්ස් වල තිබුණාද කියන එක තමයි මේකෙන් ඉන්ඩිකේට් කරන්නේ. එතකොට බිඳුවයි කියලා කියන්නේ මෙන්න මේ දෙවනි ડોකියුමන්ට් එකේ කිසිම ටෙක්ස්ට් එකක් තවත් ડોකියුමන්ට් එකක් එකක තිබිලා අහු වෙලා නැහැ. ඒ කියන්නේ ප්ලේජරිසම් නැහැ. එතකොට අපිට කොළ පාට කොටුවක 0% එකක් එනවා කියන්නේ අපේ ડોකියුමන්ට් එක නිවැරදි. ප්ලේජරිසම් වෙලා නැහැ. අපි කියන්නේ අපි ටෙක්ස්ට් ඉන් ටෙක්ස්ට් සයිටේෂන්ස් quotation marks paraphrasing හරියට කරලා තියෙනවා. අපි references දාලා තියෙනවා. නමුත් මේක කහ පාට වුණොත් මේ කොටුව ඒ කියන්නේ ටිකක් ප්ලේජරිසම් වෙලා තියෙනවා. ඒ කියන්නේ ටිකක් කියන්නේ සමහර විට ඔයගලන් අතින් ඒ කියන්නේ පළවෙනි පිටුව සමානතාවයක් නිසා. එහෙම නැත්නම් ඔයගලන් අතින් quotation mark එකක් මිස් වෙලා. එහෙම නැත්නම් citation එකක් දාන්න අමතක වෙලා. ඒ වගේ දෙයක් නිසා ඒ percentage එක ආව වෙන්න පුළුවන්. එතකොට අපිට ඒ ටෙක්ස්ට් එකට ගිහිල්ලා මොකද්ද වෙලා තියෙන වැරද්ද කියලා බලලා ඒක නිවැරදි කරන්න පුළුවන්. නමුත් රතු පාටින් මේ කොටුව ආවොත් කළු පාටින් ආවොත් ඒ කියන්නේ ගොඩක් මොකක් හරි ඔයගොල්ලෝ අතින් වැරදි වෙලා තියෙනවා. ඒ නිසා ඒ එක එක ටෙක්ස්ට් එක අරගෙන හොඳට බලලා නිවැරදි කිරීම සිදු කරන්න වෙනවා. එතකොට ඔයගලන් ડોකියුමන්ට් එකක් මේකට සබ්මිට් කරාම ඔයගලන්ට ඊමේල් එකක් එනවා ඒ සබ්මිෂන් එක කන්ෆර්ම් කරලා. ඊගාවට ඒ ඊමේල් එකේ තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් පුළුවන් ඔයගලන්ට මේ ડોකියුමන්ට් එක එක්ස්ක්ලූඩ් කරන්න. ඒකෙන් වෙන දේ මම ඔයගලන්ට රිපෝට් එක බලද්දි පෙන්නන්නම්. එතකොට මේ ડોකියුමන්ට් එක එක්ස්ක්ලූඩ් කරොත් ඒකත් කන්ෆර්ම් කරලා ඔයගලන්ට නැවත ඊමේල් එකක් ලැබෙනවා. මෙතෙන්දී තව දෙයක් තමයි ඔයගලන් සමහර විට එක කෝස් එකකට වඩා නැත්නම් එක සබ්ජෙක්ට් එකට වඩා වැඩි ගණනකට අසයින්මන්ට්ස් ලියන්න වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ ඔයගලන්ට පේනවා ඇනලිසිස් ඇඩ්‍රස් එක තියෙන තැන අපිට ෆෝල්ඩර්ස් ක්‍රියේට් කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයගොල්ලෝගේ විෂය අනුව මෙන්න මේ new folder කියන මේ plus mark එකත් එක්ක new folder කියන link එක ක්ලික් කරලා ඔයගලන්ට මේ web inbox එක ඇතුලේ folders create කරගන්න පුළුවන් එක එක subject වලට. එතකොට අපිට පුළුවන් අපි දැන් මෙතන මම උදාහරණයක් විදිහට ලියලා තියෙනවා මෙන්න මේ AMAT 110/32 කියන විෂයට අදාළව මම assignment එකක් කරනවා නම් අපිට මේ inbox එක ඇතුලේ folder එකක් හදාගන්න පුළුවන් AMAT 110/32 කියලා. එතකොට ඒකේ වාසිය තමයි අපි ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරනකොට අපිට දැන් ඔක්කොම අප්ලෝඩ් කරන ડોකියුමන්ට්ස් මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන්නේ නැතුව අදාළ ෆෝල්ඩර් එකටම යන විදිහට අපිට මේල් කරන්න පුළුවන්. දැන් අපි බලමු ඔයගලන්ට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් ડોකියුමන්ට්ස් මොනවද කියලා. Word document එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්.
ඒ වගේම PowerPoint එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්, text files, HTML files, PDF files, rich text format files, ඒ වගේම තව word processing application එකක් තියෙනවා Star Office Writer කියලා. ඔය SXW කියන extension එක තියෙන files උත් upload කරන්න පුළුවන්. තව ඊට අමතරව Microsoft Works කියලා word processing software එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා බහුලව භාවිතා වෙන word processing software එක තමයි Microsoft Word. ඊට අමතරව මේ Star Office Writer Microsoft Works කියන word processing software වලින් කරපු documents උත් upload කරන්න පුළුවන්. එතකොට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් ડોකියුමන්ට් එකක උපරිම ධාරිතාවය 50ක් MB 50ක් තමයි පුළුවන්. ඒ වගේම එක ડોකියුමන්ට් එකක තියෙන්න පුළුවන් උපරිම කැරක්ටර්ස් ලක්ෂ 4යි. ඒතර ඊට වඩා වැඩි වෙනවා නම් ඒ කියන්නේ ලක්ෂ 4ට වඩා වැඩි වෙනවා නම් එයා එක ડોකියුමන්ට් දෙකක් ડોකියුමන්ට් තුනක් විදිහට ගන්නවා. එක ડોකියුමන්ට් එකක තියෙන්න පුළුවන් ලක්ෂ 4යි. එතකොට අපි බලමු කොහොමද මේ සිස්ටම් එකට ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න කියලා. එක ක්‍රමයක් තමයි අපිට අපේ ඊමේල් එක තියෙනවානේ. එතකොට අපි ඉස්සෙල්ලා අපේ ඊමේල් එකට ලොග් වෙනවා. එතකොට අපි කාට හරි මේල් එකක් යවනකොට to කියන තැනට අපි දාන්නේ අපි ඊමේල් එක යවන්න ඕන කෙනාගේ ඇඩ්‍රස් එක. මෙතෙන්දී අපි දාන්නේ අපි හිතමු සුපර්වයිසර් කියලා. එතන සුපර්වයිසර්ගේ ඇනලිසිස් ඇඩ්‍රස් එක ඕනේ. දැන් අපි මෙතෙන්දී ඕගොල්ලන්ටම accounts create කරලා දෙන නිසා ඕගොල්ලන්ටම ඇනලිසිස් ඇඩ්‍රස් එකක් ලැබෙනවානේ. එතකොට ඕගොල්ලන්ගේ ඊමේල් එකට log වෙලා ඕගොල්ලන්ගේ ඇනලිසිස් ඇඩ්‍රස් එක දාලා ડોකියුමන්ට් එක ඊමේල් එකේ ඇටැච්මන්ට් එකක් විදිහට දාලා සබ්ජෙක්ට් එක thesis නැත්නම් මොකක් හරි assignment for mathematics subject මොකක් හරි සබ්ජෙක්ට් එක දාලා send කරාම මෙන්න මේ උර්කුන් සිස්ටම් එකට යනවා. එතකොට ඕගලන්ට පුරුවන් urkun.com එකට ගිහිල්ලා log වෙලා dashboard එකෙන් බලන්න ඒක මේ උර්කුන් සිස්ටම් එකේ තියෙනවද කියලා. ඒක එක ක්‍රමයක්. දෙවැනි ක්‍රමය තමයි මේ තියෙන්නේ අපි ඇනලිසිස් ඇඩ්‍රස් එක දාලා සබ්ජෙක්ට් එක දාලා ඇටැච්මන්ට් එක PDF එකක් දාලා මේක අපි send කරාම අපේ උර්කුන් සිස්ටම් එකට යනවා. මේක තමයි එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් උර්කුන් එකට direct log වෙලා documents upload කරන්න. මේ තියෙන්නේ අපි උර්කුන් එකට direct upload login වුණාම දකුණු අත්ත පැත්තේ උඩම තියෙනවා upload documents කියලා link එකක්. ඒ link එක click කරාම අපිට මෙන්න මේ වගේ text boxes ටිකක් පේනවා. එතන මේකේ තියෙනවා select analysis address or enter below. එතන මෙතන පොඩි down arrow එකක් පේනවා. ඒ down arrow එක click කරාම ඕගොල්ලන්ගේ analysis address එක පෙන්නනවා. ඒ analysis address එක select කරන්න ඒක select කරාම මේ analysis address කියන text box එකට ඒ address එක එනවා. automatically එනවා. ඊට පස්සේ subject එකක් දාන්න, message එකකුත් අවශ්‍ය නම් දාන්න. ඊට පස්සේ මේ පල්ලෙහාම තියෙනවා drop files here or click කියන link එක click කරලා ඔයගලන්ගේ කම්පියුටරෙන් ඔයගලන් අප්ලෝඩ් කරන ෆයිල් එක තියෙන තැනින් ෆයිල් එක select කරලා අප්ලෝඩ් කරලා මෙන්න මේ submit කියන බටන් එක click කරන්න. දැනට submit බටන් එක disable වෙලා තියෙන්නේ. ඔයගලන් ෆයිල් එක select කරපු ගමන් මේ submit බටන් එක enable වෙනවා. ඊට පස්සේ submit කරාම උර්කුන් සිස්ටම් එකට document එක submit වෙනවා. එතකොට ඒ විදිහට ડોකියුමන්ට් එක සබ්මිට් කරාම හැම වෙලේම ඔයගලන්ට ඒ සබ්මිෂන් එක කන්ෆර්ම් කරලා මේල් එකක් ලැබෙනවා. එතකොට දැන් අපි අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එක තවත් ડોකියුමන්ට් සමග කම්පෙයාර් කරලා ඒ මැච් වෙන ටෙක්ස්ට් කොච්චර මැච් වෙනවද කියන එක අනුව එයා
සිමිලැරිටි ස්කෝර් එකක් දෙනවා. අපි කියනවා ඒකට සිමිලැරිටි ස්කෝර් කියලා. ඒක 0.100ත් අතර percentage එකක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් මේ ස්කෝර් එකෙන් අපිට කෙලින්ම කියන්න බෑ මේ ડોකියුමන්ට් එක plagiarize 100% plagiarize. එහෙම කියන්න බෑ. මොකද ඔයගලන් අතින් වැරද්දක් වීම නිසා ඒක plagiarize කියන එක මෙයා ඩිටෙක්ට් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳට ටෙක්ස්ට් එක කම්පෙයාර් කරලා බලලා තමා තීරණය කරන්න ඕනේ. දැන් සමහර දේවල් තියෙනවා කවුරු ලිව්වත් එකම විදිහට තමයි ඒ වාක්‍ය ලියන්න වෙන්නේ. දැන් සමීකරණයක් වගේ දෙයක් ගත්තොත් ඒක කවුරු ලිව්වත් එක විදියයි. එතකොට මේ ඒ සමීකරණය තවත් ડોකියුමන්ට්ස් වල තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් මෙයා plagiarize කියනලා පෙන්වන්න පුළුවන්. නමුත් අපිට ඒක තීරණය කරන්න පුළුවන් කම්පෙයාර් කරලා බලලා. එතකොට එහෙම වෙලාවකදී අපිට එයා මේ සිස්ටම් එක කිව්වත් ඒක plagiarize content එකක් කියලා අපිට ඒක මේ plagiarize නැහැ කියන එක මේ සිස්ටම් එකට ඉන්ෆෝම් කරාම එයා ඒක අයින් කරගන්නවා. අයින් කරගෙන අර plagiarize percentage එක අඩු කරලා දෙනවා. ඒ විදිහට අපිට හැම දැන් මේ ඒකේ අහුවෙන similarity අපේ ડોකියුමන්ට් එකේ තියෙන ටෙක්ස්ට් එක තවත් එකකින් තියෙනවා නම් ඒක අපිට තැඹිලි පාටින් පෙන්නනවා. එතකොට ඒ තැඹිලි පාටින් පෙන්නන එක plagiarize නෙමෙයි නම් අපිට ඒක disable කරලා මේ විදිහට score එක අඩු කරගෙන යන්න පුළුවන්. ඊගාවට අපි report view එකකින් ඒක බලමු. කොහොමද report එක read කරන්නේ කියලා. දැන් මේ විදිහට තමයි report එක පෙන්නන්නේ. දැන් මෙතන කොටස් 4කට බෙදලා තියෙනවා. ඔයගලන්ට පේනවා පළවෙනි කොටසේ තියෙන්නේ ડોකියුමන්ට් එකේ නම. ડોකියුමන්ට් එකේ ID එක තමයි වරහන් ඇතුලේ තියෙන්නේ D44යි 899යි 862. සබ්මිට් කරලා තියෙන දිනය තියෙනවා. කවුද සබ්මිට් කරේ කියලා තියෙනවා. ඒ සබ්මිට් කරපු එක රිසීව් වෙලා තියෙන්නේ කාටද කියලා රිසීවර් කියන එකෙන් පෙන්නනවා. එතකොට මේ සබ්මිට් කරපු කෙනා එව්ව මැසේජ් එකත් පෙන්නනවා. එතකොට මේ ડોකියුමන්ට් එක 129ක සිමිලරිටි ස්කෝර් එකක් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ සිමිලරිටි ස්කෝර් එක කහ පාටින් තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ පොඩි මිස්ටේක්ස් නිසා වෙන්න පුළුවන්. මේකේ 129ක් අහු වෙලා තියෙනවා plagiarism. එතකොට මේ දෙවනි කොටුව ගත්තොත් ඔයගලන්ට පේනවා මෙතන ප්ලස් මාක්ස් ඉදිරියෙන් තියෙනවා නිල් පාටින් ලින්ක්ස් වගේක්. ඒ ලින්ක්ස් තමයි දැන් අපේ ડોකියුමන්ට් එකේ තියෙන ටෙක්ස්ට් තවත් ડોකියුමන්ට් එකක නෙමෙයි එකකට වඩා වැඩි ප්‍රමාණයක තියෙන්න පුළුවන්. එතකොට මේ සිස්ටම් එකෙන් primary sources ඒ කියන්නේ primary source එකක් අපිට දෙනවා. එන්නේ ඒ කියන්නේ මේක තියෙන මූලිකම ග්‍රන්ථය තමයි නැත්තම් ડોකියුමන්ට් එක තමයි මේ නිල් පාට URL වලින් පෙන්නන්නේ. එතකොට දැන් මේ ටෙක්ස්ට් එක දැන් මේ ඇක්ටිව් වෙලා තියෙන ටෙක්ස්ට් එක ගත්තොත් ඒ ටෙක්ස්ට් එක තියෙනවා මෙතන මේ ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා බලන්න. මම ලොග් වෙලා පෙන්නන්නම් ඔයගලන්ට report එක කොහොමද යන්නේ කියලා. ඔයගලන්ට වෙබ්සයිට් එක දැන් පේනවද? පේනවා මිස්. හරි. මම ලොග් වෙන්නම්. දැන් මෙන්න මේ හතරවෙනි ડોකියුමන්ට් එක අපි බලමුකෝ. ඒකේ අපි report එකට යන්න ඕනේ නම් මෙන්න මේ පාටින් තියෙන icon එක තමයි ක්ලික් කරන්න ඕනේ.
දැන් මෙතන පෙන්නන්නේ මේ අලුත් ඉන්ටර්ෆේස් එක. මම ඒකේ මේ new එක නැතුව පරණ ඉන්ටර්ෆේස් එකෙන් ඔයගලන්ට පෙන්නන්න. මොකද ඒක ටිකක් පැහැදිලි. මොකද මේ වෙලාවේ මේ සිස්ටම් එක ඉන්ටර්ෆේසස් වෙනස් කරනවා. ඒක. එතකොට දැන් මෙන්න මේ පළවෙනි active text එක ගත්තොත් ඒක තියෙනවා දැන් මේ implementing collaborative and interactive learning කියන කොටස වෙනත් document ඒ කියන්නේ උර්කුණ්ඩ එකට අප්ලෝඩ් කරපු වෙනත් document එකකින් අහුවෙලා තිනවා. ඒක තමයි මේ University of California all implementing learning commons at ref 3 කියන document word document එකේ තිබිලා තියෙනවා. ඒක තමයි අපිට පෙන්නන්නේ. එතකොට ඒකත් අපේම එකක්. එතකොට ඒක මේකට සම්බන්ධ document එකක්. අපි ඒ නිසා මේක plagiarism content එකක් නෙමෙයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේක අපි active tick එක අයින් කරන්න පුළුවන්. අයින් කරාම දැන් මෙතන තිබිච්ච plagiarism score එක අඩු වෙනවා. ඒ විදිහට අපිට මේක compare කරලා බලලා අඩු කරගෙන යන්න පුළුවන්. එතකොට මෙතන දැන් එක sources එකකට වඩා වැඩි ගණනක මේ text එක හම්බ වුණොත් එයා මේ alternative sources වල මේ ඉතුරු links ටික පෙන්නනවා. ඒ කියන්නේ මේ primary source එකට අමතරව මේ text එක තවත් sources වල තියෙනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. එතකොට අනිත් source දැන් මේක තැඹිලි පාටින් පෙන්නන්නේ primary source එකේ තියෙන content එක. එතකොට මේක තවත් sources වල තියෙනවා නම් ඒ sources ටික මෙන්න මේ වම් අත පැත්තේ අලු පාට බාර් එකෙන් තමයි පෙන්නන්නේ. දැන් මේ යට හරිය ගත්තොත් මේ අලු පාට බාර් ටිකක් තියෙනවා. ඒකෙන් කියන්නේ මෙන්න මේ active කොටස තවත් ප්‍රධාන source එකට අමතරව වෙනත් document වල තිබිලා තියෙනවා. එතකොට අපිට මෙතනින් මෙන්න මේ දකුණු අත පැත්තේ උඩම තියෙන මේ box එක click කරලා අපිට පුළුවන් මේ sources ඔක්කොම tick කරලා ඒ sources ඔක්කොම ටික මේ analysis එකට ගන්න කියන්නේ. එතකොට ඒ කියන්නේ මේ source එක අපි upload කරන document එක මේ sources ඔක්කොගෙම check කරනවා. එතකොට අපිට එක source එකක් අයින් කරන්න ඕන නම් ඒ source එකට ඉදිරියෙන් තියෙන check box එක tick කරලා untick කරාම ඒ source එක මේ analysis එකට ගන්නෙ නැහැ. ඒ විදිහට අපිට source එකෙන් source එක අයින් කරන්නත් පුළුවන්. එතකොට ඒක ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ සුපර්වයිසර්ත් එක්ක කතා කරලා තීරණය කරලා තමයි කරන්න ඕනේ. එතකොට මේ මැද්දේ තියෙනවා බාර් ටික. ඒ බාර් එකේ තියෙනවා functions. අපි බලමු ඒක එක එක functions වලින් මොකක්ද වෙන්නේ කියලා. එතකොට මේ පළවෙනි icon එකෙන් කියන්නේ දැන් මේ අපේ highlight වෙන text එක තවත් documents එකකට වඩා වැඩි ගණනක තියෙනවා නම් ඒ alternative documents ටික මොනවද අපිට highlight එකෙන් on කරන්න පුළුවන්, hide show display කරන්න පුළුවන්, off කරන්න පුළුවන්. අර ඔයගලන්ට පේනවා ඇති මේ අටම තියෙන බාර් එකෙන් එක බාර් එකක් යනවා alternative source එක. මේක ටික් කරාම ඒක පෙන්නනවා. මෙන්න මේ මැද අලු පාට 1 2 4 වෙනි බාර් alternative source එකක්. ඊපස්සේ දෙවනි icon එකෙන් කියන්නේ highlight වෙලා තියෙන text එකේ source text එකයි අතර වෙනස. මේ highlight වෙලා තියෙන අපේ text එකයි web එකෙන් හම්බෙච්ච document එකයි අතරේ තියෙන වෙනස තමයි පෙන්වන්න කරන්නේ. හැබැයි මේ document එකේ ඒක පැහැදිලිව ඔයගලන්ට පෙන්වන්නේ නැහැ. මොකද මම මේ පොඩි document එකක් upload කරලා තියෙන්නේ. එතන මේ තුන්වෙනි button එකෙන් පුළුවන් මොනවා හරි quotation mark ඇතුලේ text එකක් තියෙනවා නම් ඒක highlight කරලා පෙන්නන්න. ඔයගලන්ට දැන් පේනවා ඇති මෙන්න මේ salon කියන එක වචනය highlight වුණා සුදු පාටින්.
එතකොට කොටේෂන් මාක් ඇතුලේ මොනවා හරි ටෙක්ස්ට් එකක් තියෙනවා නම් අපි ඒ ටික ටග් ගාලා බලන්න ඕන නම් මෙන්න මේ තුන්වෙනි අයිකන් එක ක්ලික් කරලා ඒක කොටේෂන් මාක් එක ඇතුලේ තියෙන වචනය ඩිස්ප්ලේ කරන්න පුළුවන් ආයි ඒක ඔෆ් හයිඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි වාක්‍ය කොටසක් වරහණක් ඇතුලේ තියෙනවා නම් ඒ වරහන් ඇතුලේ තියෙන ටෙක්ස්ට් මොනවද කියන එක ඉක්මනින් බලන්න පුළුවන් මෙන්න මේ හතරවෙනි බටන් එක ක්ලික් කරලා. මම හිතන්නේ මේකේ නම් එහෙම ටෙක්ස්ට් එකක් නැහැ. නිසා එක පෙන්වන්නේ නැහැ. ඒතර මේ ෆස්ට් කියන ඊතලයෙන් අපිට පුළුවන් පළවෙනි highlight වෙච්ච ටෙක්ස්ට් එකට යන්න. backward arrow එකෙන් පුළුවන් ඒ active වෙලා තියෙන highlights වලින් පිටිපස්සට යන්න. forward arrow එකෙන් පුළුවන් active වෙලා තියෙන ටෙක්ස්ට් වල ඉදිරියට යන්න. එතකොට ඔයගලන්ට පේනවා මේ දකුණු අත පැත්තේ warnings කියලා icon link එකක් තියෙනවා. ඒ warnings වලින් පෙන්වන්නේ මොකක් හරි මේ ටෙක්ස්ට් එකේ අඳුරා ගන්න බැරි විදිහට මේ සිස්ටම් එකට අඳුර ගන්න බැරි විදිහට මොන හරි ටෙක්ස්ට් එක ටැම්පර් කරලා තියෙනවා නම් ඒ වගේ warnings තියෙනවා නම් මෙන්න මේ icon එක link එක ක්ලික් කරාම ඒ warning එක පෙන්නනවා. සමහර වෙලාවට URL එකක් වගේ දාපුවාම ඒක ගොඩාක් දිගයි. එතකොට මෙයා ඒක අඳුර ගන්න බැරි ටෙක්ස්ට් එකක් warning එකක් විදිහට පෙන්නනවා. ඒතර මේ දැන් අපි active වෙච්ච highlights අපි අයින් කරගෙන යනකොට ඔයගලන්ට පේනවා දැන් මේ 67 තිබිච්ච ස්කෝර් එක 30 වුණා. ඒ විදිහට අඩු කරගෙන යන්න පුළුවන්. නමුත් අපි රීසෙට් බටන් එක ක්ලික් කරොත් ආපහු මේ ડોකියුමන්ට් එකේ මුල තිබිච්ච ස්කෝර් එකට එනවා. එක්ස්පෝර්ට් කියන ලින්ක් එකෙන් දැන් මේ ඇනලිසිස් එකේ PDF එකක් ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම දැන් එක්ස්පෝර්ට් කියන එක ක්ලික් කරන්නම්. එතකොට ඔයගලන්ට පේනවා මේ ස්ක්‍රීන් එකේ වම් අත පැත්තේ යට උර්කුන් රිපෝර්ට් PDF කියන පොඩි අයිකන් එකක් පෙන්නනවා. ඒක මම දැන් show folder කියන එක ක්ලික් කරලා අපි බලමු ඒ රිපෝර්ට් එක මොකක්ද කියන එක. මෙන්න මේක තමයි දැන් ඇනලයිස් කරපු ડોකියුමන්ට් එක මොකක්ද? ඒක සබ්මිට් කළේ කවදද? සබ්මිට් කරේ කවුද? ඒකේ ස්කෝර් එක කීයද? 67යි. ඒ විදිහට පෙන්නනවා. ඒ වගේම මේ highlights මොනවද? ඒ කියන්නේ තමන් අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එකේ තියෙන ටෙක්ස්ට් වෙනත් ඉන්ටර්නෙට් එකේ තියෙන ටෙක්ස්ට් එක්ක කම්පෙයාර් කළාම සමාන වෙන ටෙක්ස්ට් මොනවද කියන එක පෙන්නනවා. මේක තමයි පළවෙනි ඇක්ටිව් highlight එක. මෙන්න දෙවෙනි එක. ඒ විදිහට එතකොට මේ ડોකියුමන්ට් එකේ highlight වෙලා තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ කොටස් දෙකක් වෙනත් ડોකියුමන්ට් වල තියෙනවා කියලා හම්බ වෙලා තියෙනවා. එතකොට පොඩ්ඩක් මේ දෙක කියවලා බලලා අපිට ටික් එක අයින් කරලා අපේ ඇත්තටම ප්ලේජරිසම් ස්කෝර් එක මොකක්ද කියන එක හොයාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ අන්තිමට තියෙන share කියන link එකෙන් ඔයගලන්ට පුළුවන් මෙතන email address එකක් අහනවා. එතකොට ඔයගලන්ට මේ analysis එක ඔයගලන්ගේ lecturer නැත්නම් supervisorත් එක්ක share කරන්න පුළුවන්. අපි තුමුකෝ එතන අපි තුමු address එක kln.ac.lk මේ විදිහට මේක send කරාම ඒ අදාළ ඊමේල් එක අදාළ පුද්ගලයාට මේ ඇනලිසිස් එක බලන්න පුළුවන්. ඒතර ඔයගලන්ට ඔයගලන්ගේ සුපර්වයිසර් නැත්නම් ලෙක්චරර් එක ඔයගලන්ගේ අසයින්මන්ට් එකේ ඇනලිසිස් එක ෂෙයා කරලා එයාත් එක්ක ඩිස්කස් කරලා අවසාන ප්ලේජරිසම් ස්කෝර් එක ඩිසයිඩ් කරන්න පුළුවන්. එතකොට ඒ ටික තමයි මට කියන්න ඕනේ. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්ද?
Excuse me, miss. Excuse me, miss. Excuse me, miss. Excuse me, miss. ස්ටක් වුණාද නැද්ද? Excuse me, miss. හලෝ. ඔව් මේ සිංහල මාධ්‍යයෙන් ලියපුව පරීක්ෂා කරන්න පුළුවන්. යුනිකෝඩ් වලින් ටයිප් කරලා තියෙන්න ඕනේ. මේකේ රෙකෝඩින් එකක් වෙබ් එකට අප්ලෝඩ් කරනවා. ඔයගලන්ට එතකොට බලන්න පුළුවන්. user account එකක් ලබා ගන්න ඕන අය first name last name student number එක ඔයගලන්ගේ කැලණි ඊමේල් එකෙන් රික්වෙස්ට් එකක් දාන්න මගේ ඊමේල් එකට subhanee@kln.ac.lk ඔව් කියයි ඕන තරමක් අහන්න කියලා දෙන්න පුළුවන්. මිස් නැවත කියන්න පුළුවන්ද? මොකද්ද? ඊමේල් ඇඩ්‍රස් එක. subhanee@kln.ac.lk එතකොට ඔයගලන් කැලණි මේල් එක ලියා කැලණි මේල් එකෙන් රික්වෙස්ට් කරන්න. එතකොට තමයි අපි එවන්නේ. මොකද නැත්නම් අපි දන්නේ නැහැනේ අපිට ස්ටුඩන්ට් අඳුර ගන්න බෑ. ඒ නිසා ස්ටුඩන්ට් නම්බර් එක අනිවාර්යයෙන්ම දාන්න. first name last name දාලා ඔයගලගේ යුනිවර්සිටි මේල් එකෙන් රික්වෙස්ට් එක දාන්න.
එතකොට දවස් 3ක් ඇතුළත ඒ කියන්නේ පැය 96යිනේ මේක ඇක්ටිව් වෙලා තියෙන්නේ. සමහරවිට ඔයගොල්ලෝ දකින්නකොට එක්ස්පයර් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් රික්වෙස්ට් එකක් දාන්න මම රීසෙන්ඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ රික්වෙස්ට් කරන්න මට රීසෙන්ඩ් කරන්න පුළුවන් ඕනම තරමක්. ඒ නිසා මේක account එකක් හදාගන්න හැමෝම log වෙන්න බැරි කට්ටිය ඉන්නවා කියන්නේ උර්කුන් එකට නේද? මේකලා ඉන්නවද? join වෙන්න බෑ කිව්වේ මේ webinar එකටද උර්කුන් එකටද? හලෝ එහෙනමද? ඔව් මිස් ඕ පැහැදිලි අප්ලෝඩ් කරන විදිහ පැහැදිලි නේද? මෙතන ඇහෙන්නේ නෑ. join zoom එකද? excuse me miss මේ account එක හදන විදිය චුට්ටක් මුලින් ඉඳන් කියලා දෙන්න පුළුවන්ද? ඔයාට account එක හදන්න මම දැන් ඔයා request එකක් එවන්න ඕනේ. එව්වහම මම email එකක් එවනවා. එතකොට email එක එන්නේ මගේ නමින් මගේ email එක හරහා නෙමෙයි. මම කිව්වේ අර no reply at urkun.se එකෙන් තමයි එන්නේ. ඒ email address එකෙන් තමයි ඔයගලන්ට එන්නේ reply එක. එතකොට ඒ reply එකේ තියෙනවා link එකක්. ඒ link එක click කරාම නම පොඩි fields ටිකක් තියෙන එක fill කරන්න. password එක අහනවා. password එක characters 10ක් දිග වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම numbers දෙකකුයි special characters දෙකකුයි තියෙන්න ඕනේ. ඊට පස්සේ username එකයි password එකයි අරගෙන urkun.com එකට ගිහිල්ලා login එක click කරලා අර මම පෙන්නුව විදිහට ඉන්න මම පෙන්නන්නම් urkun එකේ මෙන්න login icon එක click කරන්න. මෙන්න මේ access the all web inbox කියන here කියන link එක click කරන්න. ඊට පස්සේ මෙතන ඒ ඔයගලන්ගේ email එකයි password එකයි දාලා login button එක click කරාම තමයි urkun එකට යන්න පුළුවන්. හරිද? දැන් ඔතන ඉන්නමනේ accounts create කරගත්ත අය. ඒ අයට log වෙන්න බැරි වුණාද දැන්? අපිට පේන්නේ ප්‍රසන්ටේෂන් එක විතරයි. වෙබ් එක පේන්නේ නැද්ද? වෙබ් එක පේන්නේ නැහැ. ප්‍රසන්ටේෂන් එක තමයි පේන්නේ. ප්‍රසන්ටේෂන් එක. මුලින් පේන්නේ නැද්ද? තවම නැහැ මිස්. දැන් හරි. හරි. මෙන්න මෙතන. මේක පේනවද? ඔව්. හරි. මෙතන login කියලා දකුණු අත පැත්තේ උඩම icon එකක් තියෙනවා පේනවද? ඔව්. ඉංග්‍රීසි කියන තැනට මෙහා එතන ඒ icon එක link එක click කරන්න. click කරාම පල්ලෙහා එනවා මෙන්න මේ වගේ screen දෙකක් පෙන්නනෝනේ නිල් පාට login to web inbox login to admin panel කියලා.
එතකොට login to web inbox එකේ ඒ පැත්තේ යටම තියෙනවා access the all web inbox. එතන here කියන තැන ක්ලික් කරන්න පුළුවන්. ඒක ක්ලික් කරාම මෙන්න මේ login screen එක එනවා. මෙතෙන්ට email එකයි password එකයි දාන්න. ඒ කියන්නේ ඔයගලගේ email account එකේ email එක password එකයි නෙමෙයි. හරිද? ඒ කියන්නේ එතන තේරුන්නේ නැහැ පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මට රික්වෙස්ට් එකක් කරන්න ඕනේ. එතකොට තමයි මම මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන් account එකක් හදාගන්න email එක එවන්නේ. එතකොට ඒ email එකේ ඇතුළත් වෙනවා link එකක්. ඒ link එක ක්ලික් කරාම ඔයගලන්ට එතන පොඩි details ඔයගලන්ගේ information fields ටිකක් පුරවන්න තියෙනවා. ඒ fields ටික fill කරාට පස්සේ ඔයගලන්ගේ university email එකයි password එකයි කියන දැන් අර link එකෙන් හදාගත්ත password එක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඔයගලන් දැනට university එකේ ඉන්නවද? ඔව් මිස්. මාව හම්බෙන්න පුළුවන්ද? library. ඔව් පුළුවන්. දැන් ඔයා කලින් රික්වෙස්ට් කරාද account එක? නෑ මේ මම දැන් තමයි මේ සිස්ටම් එක ගැන දන්නේ මිස්. එතකොට ඉස්සෙල්ලා මං කියන්නම්. ඔයා මට රික්වෙස්ට් එකක් එවන්නකෝ මගේ මේල් එකට. මං එතකොට ඔයාට ගයිඩ් කරන්නම් යන්න කොහොමද කියලා. ඔව් අපි ෆස්ට් ටයිම් මිස්ටර් රික්වෙස්ට් එකක් දැම්මම ඊට පස්සේ ඒ එන ලින්ක් එකෙන් අපි ලොග් වෙලා අපේ නෑ එන ලින්ක් එකෙන් ඔයගලන්ගේ පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් ෆිල් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ නම ආයතන පාස්වර්ඩ් එකක් දාන්න තියෙනවා. ඒතර එතෙන්ට තමයි පාස්වර්ඩ් එකක් අලුතෙන් දාලා හදා ගන්න ඕනේ. මේ account එක ඔයගලන්ගේ email එකත් එක්ක පටලව ගන්න එපා. ඔව් එතකොට අපිට එතන ක්‍රියේට් වෙන්නේ මේ යූසර් නේම් ඊමේල් විදියට උරුකුඩ් එකේ තියෙන ඒ කියන්නේ උරුකුඩ් එකට යූසර් නේම් පාස්වර්ඩ් තමයි ක්‍රියේට් වෙන්නේ. ඒක මෙතෙන්ට එන්ටර් කරන්න ඕනේ නේද? ඔව් ඒක මෙතෙන්ට එන්ටර් කරන්න ඕනේ. හරි. බැරි වුණොත් මාව කන්ටැක්ට් කරන්නකෝ ෆෝන් එකකින් හරි. හරි මිස් thank you. ඔව්. තව කාටද ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ? Excuse me miss. FM අපේ නම් බෑ. Unicode එකක් වෙන්න ඕනේ. Unicode font එකක් වෙන්න ඕනේ. ඔව් කියන්න. නෑ මිස් හරි නෑ මාත් අහන්නේ ඒක ගැන තමයි මේ FM අපේ ගැන තමයි මිස්. FM අපේ බෑ. ආයි මොකක් හරි පෙන්වන්න ඕන නම් ඒක කියන්නේ ඒ කියන්නේ අප්ලෝඩ් කරන හැටි හරි report එකේ මොකක් හරි පෙන්වන්න ඕන නම් foreign language වලට specific forms තියද මේ මිස් ඒ කියන්නේ මේ foreign language කියන්නේ දැනට මයින් කරන ජැපනීස් වලට නම් බෑ. මම මේකේ සපෝට් කරන ලැන්ග්වේජස් ටික ඔයගලන්ට මොන වගේ ඒවාද ඕනේ? කොරියන් නේද? එයා මට ඊමේල් එකක් දානද මම මේක බලලා කියන්න? ඒ කියන්නේ අපේ ડોකියුමන්ට් එක දාන්න ඕනේද? නෑ ඔයා මට අහන්නකෝ කොරියන් ලැන්ග්වේජ් එක මේක සපෝට් කරනවද කියලා විතරක් දාන්න මම ඔයාලට හොයලා කියන්නම්. හරි මිස් හරි. ඔව්. Miss excuse me.
වෙන ප්‍රශ්න නැද්ද? මිස් ඇහෙනවද? ඔව් කියන්න. මිස් මම මුල ටිකට ඉන්දියේ නෑ. ඔව්. මේ අපේ ෆයිනල් තිසිස් එකේ මිස් මේ ප්ලේජරිසම් බලන්නේ සුපර්වයිසර්ද මිස් නැත්නම් සුපර් නෑ දැන් ඔයා 3rd year 4th year අයට අපි මේක දෙනවනේ. ඒ නිසා ඕගොල්ලන්ටම බලා ගන්න පුළුවන්. නමුත් එතකොට දැන් ඔයා ඔක සබ්මිට් කරන්නේ කොහාටද? thesis department එකටද? ඔව් මිස්. ඔව් department එකට ඒතර සුපර්වයිසර් ඉන්නවනේ. ඔයා චුට්ටක් සුපර්වයිසර් එක්ක කතා කරන්න. මොකද දැන් academic staff එකටත් මේකේ accounts හම්බ වෙනවනේ. එතකොට දැන් ඔයා දාලා සුපර්වයිසර්ත් එක්ක ආයි චෙක් කරන්න ඕනේ කිව්වොත් දැන් එක ડોකියුමන්ට් එකක් දාලා ඔයාගෙම තව ડોකියුමන්ට් එකක් දැම්මහම සමහරට එතකොට 100% plagiarize කියලා කියන්න පුළුවන්. නමුත් අපිට ඒ ડોකියුමන්ට් එක හොයාගෙන ඒක අර මේ plagiarism check කරන එකෙන් ඒ ડોකියුමන්ට් එක අයින් කරන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඔයා මං හිතන්නේ සුපර්වයිසර්ත් එක්ක කතා කරලා ඔයා ඒක කරන්න. thesis එකක් හින්දා assignment එකක් නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ account එකෙන්ම check කරලා ඒක submit කරන්න පුළුවන්නේ. නමුත් thesis එකක් ඒක සුපර්වයිසර්ගෙන් අහන්න ඔයාගේ account එකක් library-ෙන් හම්බ වුණා ඒකෙන් check කරන්නද කියලා. එහෙම වුණොත් ඔයාට සුපර්වයිසර් එක්ක report එක share කරන්න පුළුවන්නේ. ඔව් මිස්. එහෙම කරන්න. වැඩි හොඳයි එතකොට. ඔව් මිස් එතකොට මේකේ percentage එක කීයක් තිබ්බට කමක් නැද්ද? ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් යුනිවර්සිටි එක ඒ කියන්නේ 15% වගේ වුණත් යුනිවර්සිටි එක ඒක accept කරනවා. එතකොට මිස් ප්ලේජරිසම් එක ඒකට වඩා වැඩි තිබ්බොත් මොකද වෙන්නේ මිස්? වැඩි තිබ්බොත් ඒක බලන්න ඕනේ කම්පෙයාර් කරලා බලලා ඇයි අපි එහෙම වෙලා තියෙන්නේ කියලා. අපි රෙෆරන්ස් එක දාලා නැතුව හරියට කොටේෂන් මාක් දාලා නැතුව ඒව හදන්න ඕනේ. අපේ ටෙක්ස්ට් එකේ ඒව හදන්න ඕනේ. ඒකයි. ඒ කියන්නේ අපි වැරද්දක් නේ කරලා තියෙන්නේ. ඔව් වෙන ડોකියුමන්ට් එකකින් ගත්ත ටෙක්ස්ට් එකක් අපි අපේ එකට දාගෙන තියෙනවා. එතකොට ඒක අපේ එකක් විදිහට අපි ඉදිරිපත් කරනවා. ඒක වැරදි දෙයක් නේ. අපි ගත්තේ කොහෙන්ද කියන එක අපි හරියට කියන්න ඕනේ. ඒ නිසා ඒ වැරද්ද මොකද වෙලා තියෙන්නේ කියලා චෙක් කරලා බලන්න. එතකොට දැන් සමහර දේවල් තියෙනවා අපි කොහොම කවුරු ලිව්වත් එකම විදිහේ ටෙක්ස්ට් එකනේ ලියවෙන්නේ. දැන් අපි තුමු ප්‍රශ්නයක් අහන දෙයක් වගේ එකක්. ඒ වගේ ඒ වගේ වැඩි සමානයි ඒ ටෙක්ස්ට් එකම වෙන ડોකියුමන්ට් එකක තියෙනවා කිව්වත් නමුත් ඒක කරන්න දෙයක් නැහැ. කවුරු ලිව්වත් ඒ විදිහ තමයි ලියන්න වෙන්නේ. ඒතර ඒ වගේ එකක් ප්ලේජරිසම් නැහැ. එතකොට දැන් අපිට ප්ලේජරිසම් අහුවෙනේම අර කහ පාටින් highlight වෙලා පෙන්නනවනේ. ඒ ටික් එක අයින් කරාම ඒක අපේ report එකෙන් අයින් වෙනවා. ඒ කියන්නේ අපි ඒ කොටස ඔයා plagiarize කියලා අපි ඒක include කරන්නේ නැහැ report එකට. එතකොට දැන් ඔයාගේ plagiarism score එක තිබ්බොත් අපි හිතමු 130 කියලා අර text කොටස අයින් කරාම 125 වෙන්න පුළුවන්. එතකොට දැන් document එක ඉස්සෙල්ලාම අපිට 130 පෙන්නුවට ඔයා එතන හරියට compare කරලා බලලා වැරද්ද හැදුවොත් 125යි ඔයාගේ ඉන්නේ. ඒකයි අර highlight වෙන text එක අර අනිත් source එකේ කොහොමද තියෙන්නේ? ඒකයි plagiarism වෙලා තියෙන්නේ. අපි එක්ක text එක in-text citation එක දාලා නැහැ නැත්නම් quotation mark එක දාලා නැහැ. එහෙම නැත්නම් අපි අර text එකේ original text එකේ තියෙන key phrases ගොඩක් අපේ document එකට දාලා. ඒතර ඒකත් වැරදි. සාමාන්‍යයෙන් වචන ගොඩාක් අරකින් අරගෙන quotation mark දාන්න නැතුව ඉදිරිපත් කරන්න බෑ. මිස් මට චූට්ටක් පැහැදිලි කරනවා මිස් මම මුලට ගියේ නෑ මේ ඒක මේ ප්ලේජරිසම් අහුවෙන්නේ මොන විදිහටද කියලා. ඒ කියන්නේ සම්පූර්ණ වාක්‍ය ඛණ්ඩය දාලා තිබ්බහම එහෙමද කොහොමද කියලා චූට්ටක්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි සම්පූර්ණ වාක්‍ය ඛණ්ඩයක් ගන්නවා. හැබැයි අපි ඒ සම්පූර්ණ වාක්‍ය ඛණ්ඩයක් ගත්තාම අපි ඒක quotation mark ඇතුලේ දාන්න ඕනේනේ. quotation mark ඇතුලේ දාන්න ඕනේ. ඒක ගත්තේ කොයි පොතේ ඒ පොතේ කතෘ කමා ඒ පොතේ අවුරුද්ද දාන්න ඕනේනේ වරහන් ඇතුලේ. එතකොට අපි එහෙම කරලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ප්ලේජරිසම් අහුුනේ. එතකොට අපි බලන්න ඕනේ අපි කොහේ හරි තැනකින් ටෙක්ස්ට් එක ගත්තාම අපි ඒක හරි විදිහට
අපේ ටෙක්ස්ට් එකට ඇතුළත් කරලාද කියලා. ඒක තමයි එක විදිහ. එහෙම නැත්නම් දැන් ඔයාලට මේ ප්‍රසන්ටේෂන් එක පේනවද? නෑ මිස් ප්‍රසන්ටේෂන් එක පේන්නේ නෑ. ප්‍රසන්ටේෂන් එක ඔයා දැන් මොන ෆැකල්ටියද? මං මිස් මේ හියුමැනිටිස් එකේ මොකද අපි අපි චයිනීස් එකේ මිස්. චයිනීස් මේ ඩිපාර්ට්මන්ට් එකේ මිස් චයිනීස් මොඩර්න් ලැන්ග්වේජ්. අපි කොහොමත් ෆැකල්ටි වයිස් වෙන වෙනම කරනවා. එතකොට ඔයාට දැන් පේනවද ටෙක්ස්ට් එක? ඔව් මිස්. දැන් මේකේ ඔරිජිනල් ටෙක්ස්ට් එක ඔයාට පේනවනේ පළවෙනි ඊතලෙන්. පළවෙනි ඊතලයේ තියෙන ටෙක්ස්ට් එක පේනවද? පේනවා. therefore ආනන්ද just this is the route. ඒක එතකොට මේක අරන් තියෙන පොත මේ කොටේෂන් සම්පූර්ණ වාක්‍ය කොටේෂන් මාක් එක ඇතුලේ තියෙන්නේ. ඒ වගේම වරහන දාලා ඕත තියෙනවා අවුරුද්ද තියෙනවා. එතකොට වරහන වහලා ඩොට් එක තියලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ ටෙක්ස්ට් එකෙන් ඒ පොතෙන් ගත්ත දේ හරියට අපේ ડોකියුමන්ට් එකට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ දෙවනි ඊතලයෙන් පෙන්වන විදිහට ඔයාගේ ටෙක්ස්ට් ડોකියුමන්ට් එකට මේ ටෙක්ස්ට් එක දැම්මොත් වැරදි. ඇයි වැරදි? ඔයා මෙතන කොටේෂන් මාක් එක දැම්මට ඒක කොහෙන්ද ගත්තේ කියලා දාලා නැහැනේ. එතකොට මේ දෙවනි වාක්‍යයේ විදිහට ලිව්වොත් වාක්‍යයක් වැරදි. තේරුණාද? ඔව් මිස්. ඒක තමයි එකක්. එතකොට අපි කොහෙන් හරි වාක්‍යයක් ගන්නවා නම් ඒ විදිහටම ගන්නවා නම් කොටේෂන් මාක් තියෙන්න ඕනේ, සයිටේෂන් එක තියෙන්න ඕනේ. ඊගාව එක තමයි මෙන්න මේක. දැන් මේ පළවෙනි වාක්‍ය ගත්තොත් ඒක කොටේෂන් මාක් දාලා තියෙනවා. සයිටේෂන් එකක් තියෙනවා. ඒතර පළවෙනි වාක්‍ය හරි විදිහට ලියලා තියෙන්නේ. නමුත් මෙන්න මේ වාක්‍ය අපි මේ දෙවෙනි ඊතලයේ දැක්වෙන විදිහට ලිව්වොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ the wise men of kingdom කියන තැන ඉඳලා by seeing life කියන තැනට එනකම් මුල් ඔරිජිනල් ටෙක්ස්ට් එකේ තියෙන විදිහටමයි ලියලා තියෙන්නේ. නමුත් ඒක කොහෙන්ද ගත්තේ කියන එක අපි සඳහන් කරලා නැහැ. අපි කොටේෂන් මාක්ස් දාලත් නැහැ. නමුත් මේක අපේ තීසිස් එකේ දාලා ඉදිරිපත් කරොත් ඒ කියන්නේ අපේ එකක් වගේ ඉදිරිපත් වෙන්නේ. මේක ඇත්තටම අපේ එකක් නෙමෙයි. මේ තිත්තිලා බික්කු 1958 එයාගේ ආටිකල් එකක තීච්ච දෙයක්. එතකොට අපිට මේ දෙවනි වාක්‍යයේ විදිහට දෙවනි ඊතලයේ දැක්වෙන වාක්‍ය විදිහට අපේ අසයින්මන්ට් එකට හරි තීසිස් එකට හරි ඇතුළත් කරොත් අපි වැරද්දක් කරලා තියෙන්නේ. එතකොට මේ දෙවනි වාක්‍යය ප්ලේජරිසම් කියලා අර සොෆ්ට්වෙයාර් එකෙන් අල්ලනවා. ඩිටෙක්ට් කරනවා. තුන්වෙනි ආකාරය තමයි මේක. දැන් මෙතෙන්දී කවුරු හරි පුළුවන් නෑ මේක අපි වචන ටිකයිනේ ඔරිජිනල් එකෙන් අරන් තියන්නේ කියලා. එහෙම බෑ. සාමාන්‍යයෙන් වචන දෙකකට වඩා වැඩියෙන් ගන්න බෑ. දැන් මෙතන ඉන්ටෙක්ස් සයිටේෂන් එක දාලා තියෙනවා කියලාත් කාට හරි කියන්න පුළුවන්. නමුත් අර ඔරිජිනල් ටෙක්ස්ට් එකෙන් අපිට වචන 3කට වඩා ගන්න බෑ. එතකොට ඊට වැඩිය ගත්තොත් මේ සිස්ටම් වලින් අල්ලනවා ඒක ප්ලේජරයිස් කියලා. ඒ නිසා දැන් එහෙම කී ෆ්‍රේසස් අර ගන්නවා නම් අපි මේක මේ කොටේෂන් මාක් ඇතුලේ දාලා සයිටේෂන් එක හරියට දාන්න ඕනේ. ඔය ටික තමයි ඔයගොල්ලෝ තීසිස් එකක් ලියනකොට කරන්න ඕනේ. එතකොට ප්ලේජරිසම් වෙන්නේ නැහැ. එහෙම නැති වුනහම තමයි අර සිස්ටම් එකෙන් ඒ කොටස highlight කරලා අර active button එකත් එක්ක active කරලා අපිට highlight කරලා පෙන්නන්නේ. ඒවා වෙනත් documents වල අපිට කලින් ලියලා තියෙනවා කවුරු හරි. හරිද? හරි මිස්. thank you. තව ප්‍රශ්න? කියන්න. එතකොට මිස් මේ ඒකේ මිස් ඒ වාක්‍ය ඛණ්ඩේ තියෙනකොට මේ කමාරි මේ ඔක්කොමත් එක්කම තමයි අහුවෙන්නේ නේද මිස්? ඔව් වචන ටික විතරද මිස්? නෑ කොහොමද කමා වෙච්චර ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් අර වචන සෙට් එකම තියෙනවනේ මෙතන. ඒකයි. ඒක අපේම ක්‍රමයකට වෙනත්ම ක්‍රමයකට ලිව්වොත් එහෙම අහුවෙන්නේ නෑ. අර ඒකෙම වචන අරගෙන ලිව්වොත් අනිවාර්යයෙන්ම අල්ලනවා. ඩිටෙක්ට් කරනවා එයා ඒක ප්ලේජරයිස් කන්ටෙන්ට් එකක් විදියට.
හරි වාක්‍ය මිස්. ගන්නවා නම් හරියට citation එකයි quotation උයි දාන්න ඕනේ. එහෙම ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ. හරි මිස් දැන් තේරුණා. thank you මිස්. හරි හරි. ඔයා account එකක් ගත්තද? නෑ මිස් මං අද දාන්නම් මිස්. හරි හරි. හරි මිස් thank you. හරි හරි. excuse me madam. ඔව් කියන්න. madam මේ අපිට මෙච්චරලා online exam එකක් තිබ්බා මේ දැන් අපි log වුණේ කලින් ඉගෙන ගත්ත ඒවා. ඔව්. ඔයා faculty මොකද්ද? management faculty. මෙහෙම දැන් අපි ඇත්තටම මේක පොදුවෙනි හැමෝටම කරේ. ඔව් වෙනම කරනවද? ඔව් faculty wise කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාට දැන් ඉක්මනටම මොකක් හරි submit කරන්න තියනවද? නෑ madam මේ දැන් තියෙන්නේ 31 තමයි ඊළඟට කරන්න. ඔව් ඔයාට හදිසි නම් ඔයා යුනිවර්සිටි එකේ ඉන්නවා නම් මාව හම්බ වෙන්න. මම එතකොට ඔයාට මේ ටික කියලා දෙන්නම්. යුනිවර්සිටි ආවා. නෑ ගෙදර ඉන්නේ madam. එන්නේ නැද්ද? එන්න ඕන madam internal වලට තමයි. ඔව් එහෙමනම් මෙහෙම කරමු. ඔයා දැන් කොමර්ස් නේ නේද? madam recording එකක් රෙකෝඩින් එක දෙන්නම්. හරි. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා ඊමේල් එකක් දාන්න. හරි madam. contact number එකකුත් එක්ක. එතකොට ඔයාට ඉස්සෙල්ලා account එකක් හදා ගන්න. ඊට පස්සේ log වෙන්න. log වෙලා බලලා තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කතා කරන්න. account එකක් හදාගන්න කිව්වේ madam. දැන් මේ උරුකුන් system web based system එකක් නේ, ඒක software එකක් නේ. plagiarism account එකක්. ඒ account එක ඉතින්ලා හදා ගන්න ඕනේ නේ. ඒ account එක හදාන්න ඔයාම දැන් මගේ email address එක කිව්වනේ මෙතන ඔයා ලියාගත්තද? නෑ madam දැන් join වුණේ. දැන්ද log වුණේ. එහෙනම් ලියා ගන්නකෝ. හරි madam කියන්නේ. SU හරි. BH හරි. AN හරි. double E at හරි. KLN හරි. .ac.lk ඔයාගේ ස්ටුඩන්ට් නම්බර් එකයි ෆස්ට් නේම් ලාස්ට් නේම් එකයි එක්ක කැලණි යුනිවර්සිටි ඊමේල් එකෙන් මට මැසේජ් එකක් දාන්න ඔය ඊමේල් එකට. මෙහෙම උරුකුන් account එකක් දෙන්න කියලා. එතකොට මම ඔයාට ඊමේල් එකක් එවනවා. හැබැයි මගේ ඊමේල් ඇඩ්‍රස් එකෙන් නෙමෙයි එන්නේ. එන්නේ ඔයාට මේල් එකක් එන්නේ no reply @urukun.sc එකෙන් ඊමේල් ඇඩ්‍රස් එකෙන්. හරි. එතකොට ඒක ඕපන් කරන්න. ඕපන් කරපුවාම ඒකේ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරන්න. හරි madam. ලින්ක් එක ක්ලික් කරාම පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් අහනවා. ඒ ටික ෆිල් කරන්න. හරි. පාස්වර්ඩ් එකකුත් අහනවා. පාස්වර්ඩ් එකකුත් අහනවා. ඒ පාස්වර්ඩ් එක කැරක්ටර් 10ක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්පෙෂල් කැරක්ටර්ස් දෙකකුයි නම්බර්ස් දෙකකුයි තියෙන්නත් ඕනේ. ඒ විදිහට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි හදාගන්න. හදාගෙන www.urkun.com site එකට යන්න. ඒකේ login කියලා බටන් එකක් තියෙනවා. link එකක්. දකුණු අත පැත්තේ උඩම තියෙනවා. ඒක ක්ලික් කරලා ඒක ක්ලික් කරාම ඔයාලට දැන් පේනවද? මෙන්න මේ ස්ක්‍රීන් එක පේනවද? මේ ස්ක්‍රීන් එක පේනවද? නැද්ද? ඔව් madam. හරි. ඒකේ තියෙනවානේ access the all web inbox here කියලා පේනවද? ඔව්. ඒක here කියන වචනේ ක්ලික් කරාම ඔයාට පේනවා box එකක්, text box එකක්, user name එකයි password එකයි දාන්න කියලා. එතෙන්ට මේ තියෙන්නේ. මෙතෙන්ට email address එකයි අර දැන් characters 10ක් දෙක password එකක් හදාගත්තේ. ඒ password එක දාලා login button එක click කරන්න. හරි. එතකොට ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ.
ඔව්. මේ පල්ලෙහා තියෙන මේ මෙන්න මේ ඔය D 99යි 42යි 71යි 46 කියලා මේ ડોකියුමන්ට්ස් පහක් අප්ලෝඩ් කරලා තියෙනවනේ මේකේ. ඔව්. නමුත් එහෙම ඕගලන්ට දකින්න ඔව් ලැබෙන්නේ madam. නැහැ. මොකද ඕගොල්ලෝ අප්ලෝඩ් කරලා නැහැනේ. ඔව්. ඔව් එතකොට ඔව්. මේ ස්ක්‍රීන් එකේ මේ දකුණු අත පැත්තේ උඩම තියෙනවා අප්ලෝඩ් ડોකියුමන්ට්ස් කියලා ලින්ක් එකක්. පේනවද? දකුණු අත ඔව්. ඔව් ඔව්, ඒ පේනවා. ඔව් අප්ලෝඩ් ડોකියුමන්ට්ස් කියන එක ක්ලික් කරාම excuse me miss ඔව් මෙන්න මේවා ඉන්න මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඒක ක්ලික් කරාම එන්නේ. ආ. මෙතන මේ ඩවුන් ඇරෝ එකෙන් ක්ලික් කරලා ඇනලිසිස් ඇඩ්‍රස් එක ටික් කරන්න. මේ සිලෙක්ට් කරන්න. ආ. එතකොට ඒ ඇනලිසිස් ඇඩ්‍රස් එක මේ යට තියෙන ටෙක්ස්ට් බොක්ස් එකට එනවා. සබ්ජෙක්ට් එකක් දාන්න අර ඊමේල් එකක් අරිනවා වගේම තමයි. මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ drop files here or click කියන link එක ක්ලික් කරලා ඔයගලගේ කම්පියුටරෙන් ඔයාගේ ડોකියුමන්ට් එක සිලෙක්ට් කරන්න. ආ. එතකොට මේ සබ්මිට් කියලා බටන් එකක් තියෙනවා. ඒක දැන් ඩිසේබල් නේ. ඔව්. නමුත් මෙතන ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරාම ඒක එනේබල් වෙනවා. එතකොට සබ්මිට් කරන්න සබ්මිට් කරාම ඒක අර පැනල් එක අර ඩෑෂ්බෝඩ් එකට යනවා. ඒ කියන්නේ ඔයා ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරාම මෙන්න මෙතෙන්ට එනවා. ආ. උර්කුණ්ඩ එකේ මෙන්න මෙතෙන්ට එනවා. එතකොට මෙතන මේ දැතිරෝධයක් වගේ එකෙන් පෙන්වන්නේ ඒ ડોකියුමන්ට් එක ප්‍රොසෙස් වෙනවා. ඒ කියන්නේ ඔයා ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කළා විනාඩියක් දෙකක් ඉන්න. මොකද එයා ඔයාගේ ටෙක්ස්ට් එක තවත් ડોකියුමන්ට්ස් එක්ක චෙක් කරලා සමාන ඒවා තියෙනවද කියලා චෙක් කරන්න පොඩි කාලයක් ගන්නවා. ඔව් ඒක චෙක් කරලා කිසි ප්‍රශ්නයක් නැත්තම් මේ හරි මාක් එකක් වැටෙනවා. එතකොට ඔයාගේ ડોකියුමන්ට් එකේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඒ කියන්නේ ඔයා හරියට රෙෆරන්සස් දාලා කොටේෂන්ස් දාලා එහෙම තියෙනවා නම් ඔයාට මෙන්න මේ කොළ පාට බොක්ස් එකක් එක්ක 0% එකක් තමයි එන්නේ. ඒ කියන්නේ ඔයා දිනු ප්‍රශ්නයක් නැහැ. ડોකියුමන්ට් එක සබ්මිට් කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් කහ පාටින් ආවොත් මේ බොක්ස් එක percentage එක කහ පාට අයිකන් එකක් එක්ක ආවොත් ඒ කියන්නේ චුට්ටි එඩිට් කිරීමක් කරන්න වෙනවා මොනවා හරි ඔයා වරද්දලා තියෙනවා. හැබැයි ඒ එන මේ කොටුව තැඹිලි පාට රතු පාට නැත්නම් කළු පාට වුණොත් ටෙක්ස්ට් එක ගැන හොඳටම බලන්න ඕනේ මොකද ගොඩක් වැරදි තියෙනවා. ඒකයි. ඔයා ගොඩක් දේවල් වෙන ඒවෙන් අරගෙන කොපි කරලා දාලා තියෙනවා. නමුත් හරියට රෙෆරන්ස් කරලා නැහැ, හරියට සයිටේෂන්ස් දාලා නැහැ, කොටේෂන් මාක් දාලා නැහැ. ඒ වගේ වැරදි තියෙන්න පුළුවන්. හරි. thank you madam. හරි. මැඩම් ඔව් කියන්න. මටත් ප්‍රශ්නයක් තියෙනවා මං කොරියන් ආ. ඩිපාර්ට්මන්ට් එකේ. ඔව්. මිස් අපි එතකොට දැන් ට්‍රාන්ස්ලේට් කරලා ගන්න ඒවා තියෙනවනේ සිංහල ඒවා මේ කොරියන් වලට. එතකොට ඒකත් ප්ලැජරිසම් මේ ඩිටෙක්ට් වෙනවද? ඒ කියන්නේ මේ ඒ ගන්න එක? ඔව් අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කියන්නේ කොරියන් එකකින් අරගෙන සිංහලට දානවානේ. නැහැ සිංහල වලට තියෙන එකක් මේ කොරියන් වලට දාලා ගත්තාම ඔව් ඒ වගේ ඒවා වෝනින් එකක් විදියට දෙන්න පුළුවන්. ටෙක්ස්ට් එක ටැම්ප් කරලානේ. එතකොට වෝනින් එකක් විදියට එනවා. ඔව් ඒවත් ඊට පස්සේ කෝටේෂන් ඇතුලේ දාලා මේ ඔතයි එකයි දාපුවම ප්‍රශ්නයක් නැහැ නේද? දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. ඔව් ඔයා ගත්ත ડોකියුමන්ට් එක දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. හරි thank you ma'am. ඔව්. තව ප්‍රශ්න තියෙනද? මැඩම් මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ කැම්පස් එකට ආවම මැඩම් හම්බෙලා කතා ඔව් කතා කරන්න පුළුවන්. ඔව්. හරි මැඩම්. ඔව්. ප්‍රශ්න නැත්තම් අපි අවසන් කරමුද?
Oh, hello. contact number එකක් මඩම්ගේ contact Huh? number එකක් hello මඩම්ගේ contact number එකක් ගන්න පුළුවන්ද? Oh, 293 Hello. 293 493. හරි. මිස් ඉන්නවද? Oh, මේ තියෙන ප්‍රසන්ටේෂන් එක මෙතනින් අපිට Zoom එකෙන් ෂෙයා කරන්න පුළුවන් නේද? Zoom එකෙන් share කරන්න. ෆයිල් ෂෙයාර්ස් තියෙනවනේ chat එකේ.